කරපු මල් පහන් සෝදිනම් සම්පත පූජාව තථාගතයන් වහන්සේ පිළිගන්නවම පිළිගන්නා සික්වා කියන සිත ඇති කරගෙන මා සමගම අපි ගාථා සජ්ජායනා කරලා බුද්ධ වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්නිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පච්චත්තං වේදි සබ්බෝ විඤ්ඤෝනීති සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජ්ජපටිපන්නෝ ශ්‍රාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා එස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආරුණේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ගණතාරප්පදිත්තේන දීපේන සමදං සිනාති ලෝකං පූජාමි සමෝනුදං වන්නගං ගුණපේතං ඒතං කුසුම පූජයාමි මුනිං දස්ස තෙරේ පාද සරෝරුහේ පූජේරි බුද්ධං පුඤ්ඤේන මේතේන චෝතු මොක්ඛං පුප්පන්නිලායාති අත්තාය ධම්මේ කායෝ සතායාති ගන්ධ සම්භාරයුතේන සෝබේනහං සුගන්ධිනා පූජේ පූජේ පූජා වාජන මුත්තමං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීයං පතිගන්නාතු මුත්තම අභිවාසේතනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං පතිගන්නාතු මුත්තම අභිවාසේතනෝ බන්තේ අඨපානං උපනාමිතං අනුකම්පං පටිගන්නාතු මුත්තම වන්දානි චේතයං සබ්බං සබ්බකානේ සුපතිච්චිතං සාරීරික බුද්ධ රූපං සකලං සත්‍යයත් මූලේ නිසින්නව සබ්බාරි විජයං අකා nyutan satta vande sambodhipadapang ime se mahabodhi lokanatena aham pite namassami bodhiraja namastute imina punya kammena mame bala සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං
sabba dukkha pamuncatu. Sadhu sadhu sadhu. Samanta cakkavadesu ragatantu devata saddhammang munyāyata santu saggamakkaram dhamma savana kālo ayam padantā dhamma savana kālo ayam padantā dhamma savana kālo ayam padantā. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. ආධුනිකේතන ද්විභාෂා මූලික පිරිවෙනෙහි නියෝජ්‍ය කෘත්‍යාධිකාරී මගේ ශිෂ්‍ය කරගුණදෙනි සීලවංශ ස්වාමීන් වහන්සේගෙන් ආරණ්‍යකේතන භික්ෂු පූර්ණ මධ්‍යස්ථානයේ පරිපාලන කටයුතු භාර පූජනීය මගේ ශිෂ්‍ය නලතන්නියේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ ජේෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා අරණගවේසී අක්ෂර ගමර්ණගවේසී ස්වාමීන් වහන්සේ ඒ වගේම ඇඹිලිපිටි අරියගවේසී ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය පොඩි ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණගරුක පින්වත්නි. අද මේ උතුම් පොහොය දවසේ ඔබ හැම කෙනෙක්ම පැමිණිලා සිටින්නේ කඨිනානිසංස ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න. මීට දින කිහිපයකට කලින් 9 වෙනිදා සහ 10 වෙනිදා දිනයෙහි ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වත් ශික්ෂාපදයේ සමාදන් වෙලා වැඩ ඉඳපු ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා කාය සාක්ෂි විදියට තියාගෙන මහා සංඝ රත්නය කියුවත් භික්ෂු සංඝයාටම නෙමෙයි උබතෝ සංඝයාට. මොකද කඨින චීවරයේ සංඝ සතු කලේ මොන වාක්‍ය කියලාද? ඉමං කඨින චීවරං සංඝස්ස දේව කියලා නේ. උබතෝ සංඝයාට. ඒකේ භික්ෂු සංඝයාට භික්ෂුණී සංඝයාට අතීතේ අනාගතේ වර්තමාන කියන තුන් කාලයකමයිති උතුමන් අරමුණු කරගෙන පූජා කරා. පස්ව ඒ පූජාව අපේ සීලවන්ත ස්වාමීන් වහන්සේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ බුදුගෝ ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රසම්පදා භික්ෂුන් වහන්සේලා වැඩම කරලා සීමා මාලකයට අපේ බුදුගෝ ස්වාමීන් වහන්සේට පැවරීමක් සිදු කළා. ඇත්තටම මේ බණ කියන්න ඕනේ මම නෙමෙයි හරිනම් බුදුගෝ ස්වාමීන් වහන්සේ මම උන්වහන්සේ වෙනුවෙන් ආනිකට කියන්න තමයි මේ බාරගත්තේ. නැත්නම් ඒ සිවුරත් ප්‍රවාහන ඇවිල්ලා උන්වහන්සේ තමයි ආනිසංස දේශනාව කරන්න ඕනේ. උන්වහන්සේ මේ වෙනුවට ගිලම්පතක් කරි අදලා පූජා කරන්නේ. මොකද උන්වහන්සේ වෙනුවෙන් මේ දේශනාව කරන්නේ. ඉතින් අපේ දායක පක්ෂයේ උනේ මේ අවුරුද්දේ මරදානේ පදිංචි අපේ සුරංගී ගුණතිලක නෝනා මහත්මියක්, ශිෂානී ගුණතිලක දුවත්, එම ගුණතිලක මැතිතුමා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස අපේ දායක සභාවත් එක්ක ඒගොල්ලෝ බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ පින්කම සිදු කරා. වස්තු මාසෙම උපස්ථාන කරා. කඨින වස්ත්‍ර පූජාවට අදාළව බොහෝම කෙරෙන්න තියෙන සියලුම විනයානුකූල කටයුතු ඔක්කොම ටික ඇත්තන්ගේ පැත්තෙන් කරලා ශාසනික වස්තුලිවෙත් අනුකූලව කඨින වස්ත්‍ර පූජාවක් සිදු කරා. ඉතින් සාමාන්‍යයෙන් පොයේ දාහන්දාවේ බණක් කියනවා. ඒ බණ අද කඨිනානිසංස දේශනාව විදිහට තමයි කරන්නේ. අපේ දායක සභාවේ සභාපතිතුමන්ලා, ලේකම්තුමන්ලා ඇතුළු දායක සභාවේ සියලු දෙනාම විශේෂයෙන් අපිට බොහෝම සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් අපේ රූපානන්ද මහතුමා ඇතුළු බොහෝ දෙනෙක් අද මම හිතන්නේ ශාලාව පිරලා ඉතිරිලා යන්නම විශාල පිරිසක් බණ අහන්න ඇවිල්ලා තියෙනවා පොයේ දවසේ. අපි බොහෝම සතුටුයි ඔබත් එක්ක මේ උතුම් දහම් කතාවේ නියැලෙන්න
අපට අවස්ථාවක් ලැබීම ගැන. කටිනයක් කරන්ට නම් උපසම්පදා භික්ෂුන් වහන්සේ. උපසම්පදාව ලත් භික්ෂුන් වහන්සේ කෙනෙක් පොය කරනවා. මේ පොය කරනවා කියන්නේ අවැත් දේශනා කරන්න ඕන පොය සීමාවට ඇතුල් වෙන්න කලින්. අවැත් දේශනා කරනවා කියලා කියන්නේ උපසම්පදා භික්ෂුවක් අතින් සිද්ධ වෙච්ච වැරදි පිළිබඳව තවත් උපසම්පදා භික්ෂුවක් හෝ කිහිප නමක් හමුවේ සිද්ධ කරන විවෘත ප්‍රකාශන. පාලියෙන් සිද්ධ කරනවා. එතකොට අපි අපෙන් සිද්ධ දැන හෝ නොදැන සිද්ධ වූ අවැත් පිළිබඳව අපි එම ප්‍රකාශයක් කරාම අපට ඒ ශ්‍රවණය කරන භික්ෂුවකින් සංවරයේ නැවත පිළිතන්න කියලා අපිට අනුමැතියක් දෙනවා. එතකොට සීලය පිළිසිදු වෙනවා. උන්වහන්සේ මේ විදිහටම අපි ගාව වැද්දසා ගන්නවා. මෙහෙමයි වෙන්නේ. ඉස්සෙල්ලාම ඒ වැඩිමහල් භික්ෂුන් වහන්සේ ඒ ගාව බොහෝ වෙලාවට කුඩා අඩු වයසින් අඩු භික්ෂුන් වහන්සේ ඇවැද්දෙනවා. ඊළඟට ආයේ වැඩිමහල් භික්ෂුන් වහන්සේ අර වයසින් බාල භික්ෂුන් වහන්සේ ගාව ඇවැද්දෙනවා. ආයේ බාල භික්ෂුන් වහන්සේ වැඩිමහල් භික්ෂුන් වහන්සේ ගාව ඇවැද්දෙනවා. ওই විදිහ තමයි වාක්‍ය කියලා ඒ තමන්ගෙන් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩුකම් තියෙන ඒවා ඔක්කොම සුද්ධ කරගන්න. ඒක හරියට සිල් පිරිසිදු කරගන්න. ඒ කුද්ධානුකුද්ධක ශික්ෂාපද යම් කිසි ආකාරයකට බිඳ වැටිලා තියෙනවා නම් ඒව නැවත පිරිසිදු වෙනවා. එහෙම කරලා ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. පලාතේ භික්ෂුන් වහන්සේලා ඒ විනය සීමා මාලකේ. සීමා මාලකේ කියන්නේ භික්ෂුන් වහන්සේලා විසින් ඒ සීමාවක් සම්මත කරන්න ඕන ගල් දාලා බාහිර සම්බන්ධකම් අඩුම මේ ලයිට් වයර් එකක්වත් වෙන කොට නැගිල්ලක් එක්ක සීමා මාලකයට තියන්නේ නැහැ ඒ වෙලාවට. සීමා මාලකේ ඒ වෙලාවේ පහන් දල්වන්න ඕන. පැම් තියන්න ඕනේ. ඒ ඔක්කොම අහනවා. පොය පවුරුදු කරන්න කලින් ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්න කලින් ආනෝ සුද්ධ කරලද පැම් තියලා පහන් දල්වලද ඔක්කොම ජේෂ්ඨ භික්ෂුවක් අහනවා. ඒවට පිළිතුරු දීලා සම්මජ්ජනී පදී භෝජ උදකං ආදීනච ඔහොම විමසා සිටීම හැමදල පහන් දල්වලද වතුර තෙලද ඒ අහන්නේ මොකද බාහිර සම්බන්ධකම් එතනින් ගලවනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි පුංචි කාලේ ඉඳලා උපසම්පදා වුණාට පස්සේ වැඩ ඉඳපු කුප්පියාවත්තේ පන්සලේ තමයි බොහෝ විට පොහොය කර්ම වලට යන්නේ. ඉතින් මේ සීමා මාලකයේට සංඝාවාසී ඉඳලා තමයි ලයිට් අරන් තියෙන්නේ. හැබැයි ඒක ප්ලග් එකකින් ගලවලා දානවා. සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ. කිසිම සාමණේර කෙනෙකුට ඒ සීමා මාලකයේ සීමා ගල් පන්නන්න දෙන්නේ නැහැ ඇතුළට. කිසිම සාමණේර කෙනෙකුට. එතන ඉන්නේ උපසම්පදා භික්ෂුන් විතරයි. ඊයන්ටත් අර හැමෙන් එබෙන්න බෑ. ඒක භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් සිදු කරනු ලබන භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ක්‍රමයේ ඒ උදාර රැස්වීමක්. ඒකෙන් පස්සේ තමයි අපි ආරාධනාවක් කළත් නොකළත් වස්සික්ෂාපදේ සමාදන්. හැබැයි අපේ පන්සලට මේ සුදන් වෙනවා දුවයි නෑයෝ අපේ දායක සභාවයත්තු ඇවිල්ලා දැහත් කොට දීලා වැසිසල් දීලා අපෙන් ඉල්ලා සිටියා වස්සික්ෂාපදේ සමාදන් වෙලා මේ තුන් මාස වැඩ ඉන්නේ. ඒ අතරතුරේ අපි පුළුවන් විදිහට උපස්ථාන කරනවා. එහෙම කිය වස් ආරාධනාවක් කරනවා. ඒ ආරාධනාව අපි ඉවසාගෙන සිටියා. ඒක බාරගත්තා. ඒ අනුව වස්සික්ෂාපදේ සමාදන් වුණා. හැබැයි වස්සික්ෂාපදේ සමාදන් වුණාට කටිනයක් කරන්න බෑ. පෙරවස් සමාදන් වෙලා තියෙනවා. ඒ කිව්වේ ඇසල පොයදා වස් සමාදන් වෙච්ච හාමුදුරු කෙනෙක් ඉන්න පන්සලක විතරයි කටිනයක් කරන්න. ඊට පස්සේ අගෝස්තු පොය දවසේ වස් සමාදන් වුණා නම් ඒකට කියන්නේ මොකද්ද? පසු සමාදන් වෙනවා. පසුවත් සමාදන් වුණු භික්ෂුවක් වස් පවාරණය කරන්නේ අද. ඒ අත්තරමුණු කරලා කටිනයක් කරන්න බෑ. කටිනයක් අතුරන්න නම්
පෙරවස් සමාදන් වෙච්ච ආයනාන්ත කෙනෙක් ඉන්න ඕන කියලා තමයි අපේ ශාස්ත්‍රික පිළිගන්නේ. එනු මේ ස්ථානේ පෙරවස් සමාදන් වෙච්ච සායනහන්සලා වැඩ හිටියා. හැබැයි උන්වහන්සේලා වස් සමාදන් වුණා වස් ශික්ෂාපදේ රැකලා තියෙනවා. ඒක රැකෙන්නේ කොහොමද? එක්ක සතිකරණයෙන් එළියට යන්න ඕන නැත්නම් සත්‍තහකරණයෙන් එළියට යන්න. එන උන්වහන්සේලා එළියට වරිනවා නම් සතිකරණය කියන්නේ කෙටි වේලාවකට යනවා නම් සිහියාගෙන මතක තියාගෙන යනවා මේ වස් කාලේ මම ඊටාම ඉක්මනින් මේ අරමුණ සපුරගෙන මම එනවා. සත්‍තහකරණයෙන් එළියට යනවා කියන්නේ 7 වෙනි දවසේ අරුණ උදා වෙන්න කලින් කඩන චීවර පූජාව කරද්දී අපේ සුදම්ම සායනහන්සේ වදාලා මොකක්ද අනුව කියලා නේ. අනුව උදා වෙන වෙලාව කියන්නේ ඉර පායගෙන එද්දී අර ආකාශයේ රතු පැහැවෙන වෙලාව රන්වන් පැහැවෙන වෙලාව කියන එක උන්වහන්සේ මතක් කරනවා. අන්න ඊට කලින් 7 වෙනි දවසක අරුණ උදා වෙන්න කලින් උපසම්පදා භික්ෂුව වඩින්න ඕනේ නැත්නම් උන්වහන්සේගේ වස්තික්ෂාපදේ කුමක් වෙනවද? ඉඳවැටෙනවා. එතකොට වස්තික්ෂාපදේ සමාදන් වෙච්ච ස්වාමීන්වහන්සේලාගේ එක ස්වාමීන්වහන්සේ කෙනෙක් වරන් මේ ස්ථානේ කටින කතන්ද සම්බන්ධයි. ඉතින් අපේ උපසම්පදා සායනන්සලා වස්තික්ෂාපදේ හරියටම සතිකරණයන සත්‍තහකරණයන ආරක්ෂා කරගෙන මේ ස්ථාන වැඩිටියා. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ අත්ව කෙරෙහි අනුකම්පාවෙනුත් උන්වහන්සේලාට ආධ්‍යාත්මික මහා දැනසිල්ලක් නිසා ඒ සිකපදය ආරක්ෂා කරගන්නේ. ඒ අනුව තමයි අපේ පින්වත් පිරිසට අවස්ථාවක් හම්බුනේ කඨින චීවරයක් ගෙනලා පූජා කරන්න. හැබැයි අවස්ථාව උදා වෙන්නේ ගිය ඔක්තෝබර් පොහොය දවසේ පොහොය දවසේ ආයෙත් පොය සීමාවලට ගිහිල්ලා ආයෙත් අර විදියටම ඇවැත්සාගෙන අර විදියටම ප්‍රතිමෝක්ෂය දේශනා කරලා අර සියලු කටයුතු කරලා ශික්ෂාපදය අත්හරිනවා. එතන ඉඳලා මේ අද පොය වෙනකන් නොවැම්බර් පොය වෙනකන් කාලය තමයි කැමති කෙනෙකුට කඨින චීවරයක් පූජා කරගන්න පුළුවන්. ආයෙත් හෙට උදේ පස්සේ ඒවා කරන්න බෑ. අදින් ඉවරයි. අදින් නිමා. ආයෙත් මේ ලංකාවේ නෙවෙයි ලෝකේ කොහේ හරි කඨින චීවරයක් පූජා කරන්න නම් ඊළඟ ඔක්තෝබර් පොයෙන් පස්සේ තමයි එක වසරකට එක පන්සලක එකම සැරයක් කරන එකම පින්කම දුවට තමයි. එච්චරට දුර්ලභයි මේ පින්කම. හරිම දුර්ලභයි. කරන්න පහසු නෑ. අවස්ථාවක් ලෙහෙසියෙන් හමු වෙන්නේ නෑ. සලාක දාන්නේ නම් ඕන වෙලාවක උදේක දවාලක ආයනාන්තට ගෙනල්ලා පූජා කරතයි. සාහික දානක් තනිහාමුදුරු කෙනෙක් වඩම්මල හරි ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියන වාක්‍ය කියලා මේ භික්ෂාව භික්ෂුන් වහන්සේලාට අපි දෙනවාය කියන වැකිය කියලා ඉතින් පූජා කරතයි. ඒව කරතයි. සිව් මහමෙතරම් උසට පූජා කරතයි. සිවුරු ඕන තරම් පූජා කරතයි. හිමාලය පර්වතයට වඩා උසට සිවුරු ඕන වෙලාවක පූජා කරන්න පුළුවන්. ඒත් ඒක සිවුරක් කටන සිවුරු නෙමෙයි. එක සිවුරක්වත් කටන. ඒ නිසා අපේ මේ ශාස්ත්‍රයේ අපිට කරගන්න ලැබෙන අතිශයින් දුර්ලභ පින්කමකට තමයි ඔයත් අපි සහාය. මුළු රටේම මිනිස්සු ලෝකේ තේරවාදී බෞද්ධ ලෝකෙම මිනිස්සු ගිහි පැවිදි ඇත්තෝ සහභාගී වුණේ අද පොයේ නිමා වෙන්නේ ඒ මහ උදාර අසිරිමත් පින්කම. ඒ නිසා එහි ආනිසංස පක්ෂය වැඩි වෙන්න ඔය කියන කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ මූලික කාරණා ටික අනිවාර්යෙන් සපිරලා තියෙනවා නැත්නම් කටිනානිසංස ලබන්නට බෑ. ඒ කරුණු අපේ ඔළුවේ තබා ගත යුතුමයි. ඒවා සමාදන් වෙන භික්ෂුවගේ වගකීම
ඒ ටික කරන එක. ඒක හරියටම කරන එක වස් සමාදන් වෙන පිටුවක වගේ. මොකද දැන් දායකයෝ පුදුමාකාර කැපවීමක් විශේෂයෙන්ම අපේ නාගරික සමාජයේ දායකයෝ මේ කඨින වස්ත්‍ර පූජාවක් වෙනුවෙන් සිද්ධ කරන පුදුමාකාර කැපවීමක්. ඉතින් මොකද හේතුව ඒ ආනිසංසපක්ෂය වුවම ඇත්ත වශයෙන්ම අර ශ්‍රද්ධාවක් උපදිනවා. මෙහෙම කඨින ජීවර පූජාව අපේ ජීවිත කාලේ කරගත්තොත් කරවගේ භාවය තමයි මොකද්ද? පුළුවන් නම් නැවත කරගන්න. දැන් ඔය අපේ රණසිංහ මහත්තයා දෙකක් කරා දැන්නේ. කඨින වස්ත්‍ර පූජා පැනුවා. මෙහෙත් පළවෙනිම කඨින වස්ත්‍ර පූජාව කරා. ඊළඟට අපේ මගේ ශිෂ්‍ය පුත්‍ර චන්ද්‍රරත්න සාහිණහන්සේගේ නායකත්වයෙන් තියෙන සංගල්‍ය පන්සලේ එතුමා මුල් වෙලා නෝනා ඒ දෙපළ මුල් වෙලා කඨින වස්ත්‍ර පූජාව මේ අවුරුද්ද සිද්ධ කළා. දෙවෙනි කඨින වස්ත්‍ර පූජාව. තව එතුමාගේ ගමේ සිමංගලාරාමයේ මුල් කරලා මම හිතන්නේ කඨින වස්ත්‍ර පූජා කළා තියෙනවා. මේ කඨින වස්ත්‍ර පූජාවේ දෙන ආනිසංස මම අද ටිකක් වැඩිපුර මම දෙච්ච විවේක වේලාවේ ටිකක් කිව්වා. ඒ සමහර විස්තරවල තියෙනවා මේ ලෝකෙ මිනිස්සුන්ට මේ භාවයේ නිම කරනට මහා කුසලයක් උපදව ගන්නවා නම් ඒ කුසල අතර අවමන් කරන්නේ සෝතාපන්න වෙන එක. සෝතාපන්න වෙච්ච කෙනෙක් අපායට වැටෙන්නේ නෑමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. සෝතාපන්න වෙච්ච කෙනෙක් අපායට වැටෙන්නේ නෑමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. සෝතාපට්ටි සංයුත්තේ සංකනිකායේ ඒ සෝතාපන්න ඵලයේ පිළිබඳව එහි තිබෙන ස්වභාවයට පත්‍ච්ච කෙනෙක් ඊළඟ පිළිබඳව වරාල දේශනාවල් පැහැදිලි කරනවා. සෝතාපන්න ඵලයට පත් වුණොත් ඒකේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සිලප්ප පරාමාස කියන සංයෝජන තුන කවුරු හරි කෙනෙක් දුරු කරගත්තොත් අන්න ඒ අත්තාට නියත විවරණයක් ලැබුණා වෙනවා. කොහොමද ඒකට කියන්නේ? නියත සම්බෝධි පරාය. ඒකේ අදහස තමයි ස්ථිර වශයෙන්ම එයා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා නිවන සාක්ෂාත් කරන සතර අපායෙන් එයා ගැලවිලා ඉන්නේ එතකන්. ඉපදෙනවා හත්වතාවක් කියලා අර සංයුත්තිකායම තියෙන සූත්‍ර දේශනාවක අඹ ඇට හතක් අතේ තියාගෙන භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ප්‍රශ්නයක් අහන්නේ මුලින් පින්වත් මහණනි මිට තින අඹ ඇටද වැඩි දඹදි තියෙන අඹ ඇටද? ඒකට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් උත්තර දෙනවා ස්වාමීනි මිටේ තියෙන කොච්චර පොඩ්ඩද මේ දඹදිව මොන තරම් අඹ ඇටද? අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි නම් දැනගන්න ඕනේ සෝතාපන්න ඵලයටපත් නොවුණු කෙනෙක් ආයේ උපදින්න පුළුවන් වාර ගන්න සමානයි දඹදිව තලයේ අඹ ඇට වලට වඩා. හැබැයි සෝතාපන්න ඵලයට කවුරු හරි කෙනෙක්පත් වුණොත් එයා උපදින්නේ මෙන්න මෙතරයි කියලා උන්වහන්සේ පෙන්වනවා. ඒකට උන්වහන්සේගේ අතේ අඹ ඇට 7ක් තිබුණා. ඒක අපිට සංඥාවක් නිකුත් කළා. ඒ කියන්නේ අවස්ථා 7ක් පමණයි. ඒ 7ම මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම කියන සුගති භූමීන් හි තමයි උපදින්නේ. සුගති භූමි අපායක උපදින්නේ නැහැ. දැන් එතනින් මෙහා අපිව අපායෙන් ගලව ගන්න කුසලයක් තියෙනවා නම් ඇත්ත වශයෙන්ම පෙන්වලා දීපි කටින දෙක. සෝතාපන්න වීමෙන් මෙහා අපි අපායේ වැටෙන එක නවත්තන්න පුළුවන් කුසලයක් විදියට පෙන්වලා දීලා තියෙන්නේ කන වස්ත්‍ර පූජාව. ඒක මේ කරන පෙරහැරට වියදම් කරන ගාන අනුවවත් මේ සංඝ රත්නයට මේ මොනවද දෙන පිළිකර ඕවානුව නෙමෙයි ඒක වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් කඨින වස්ත්‍රයක් පූජා කරන්න හිතන්නෙම ලෞකික සම්මාදිට්ඨියවත් තියෙන කෙනෙක්. ඒ කිව්වේ අතත් පිරිසේ පින්පව් පිළිගන්නවා. මෙලෝ පරලෝ පිළිගන්නවා. හොඳ නරක පිළිගන්නවා. තුනුරුවම් පිළිගන්නවා. කෙටියෙන් කිව්වොත් කර්මය කරඵලය පිළිගන්නවා. ලෞකික සම්මාදිට්ඨියවත් තියෙන කෙනෙක් තමයි මේක ආරම්භන්නේ. මෙහෙම එකක් කරගන්න ඕනි කියලා හිතන්නේ.
එතකොට එහෙම හිතලා එයා භික්ෂුන් වහන්සේ නමකට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ඇරියුම් කරනවා වස්වාසය කරා. එතකොට ඉතින්දලම ඒ දායකයා පොරොන්දු වෙනවා ප්‍රතිඥා දෙනවා සිව්පසයෙන් උපස්ථාන කරනවා. වැසි කඳුළු පූජා කිරීමෙන් පටන් ගත්ත තැන ඉඳලා ඊළම්පස ආහාර පාන බෙහෙත් මේ සියල්ලම සම්පාදනය කරනවා. ඉන්න ආවාස කුටි සොයා බැලීම් පිළිකර කිරීම ඔක්කොම කරනවා. හැබැයි ඔය කාලය තුල අඛණ්ඩව ඒ දායකයා ඒ ස්ථානයේ වැඩ ඉන්න ඒ උතුමන් වහන්සේත් එක්ක කටයුතු කරනවද නැත්නම් කටයුතු කරනවා. ඒකවේ බුද්ධ රත්නය බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කරා නම් සංඝ රත්නය සංඝයාට වස් ආරාධනා කරනවා. මුණ ගැහෙනවා. නිතර මුණ ගැහෙනවා. මුණ ගැහෙන වාරයක් පාසා ඒ ඇත්තගේ මනසට කුසල් සිතුවිලි එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. ශ්‍රද්ධාව දියුණු කරන, සීලය දියුණු කරන, සති දියුණු කරන, සමාධි දියුණු කරන, ප්‍රඥාව දියුණු කරන දේම අහන්ත සාකච්ඡා කරන්ට ප්‍රායෝගිකව පුහුණු වෙනවා. අවස්ථාව හම්බෙනවා. මේ නොනහදලාට දිනපතා ඉන්න බැරි නිසා ඒත් සතිපතාව. මෙහි කටින කරපු අය අපේ හේමපාල අපේ මහත්මයානේ එහෙම මහත්ය අපේ සභාපතිතුමා අපේ රණසිංහ මහත්මයා ඊළඟට අපේ පල්ලිගුරු මහත්මයා ඊළඟට බණ්ඩාර මහත්මයා අපේ රංජිත් මහත්මයා ඇවිල්ලා තියෙනවා නේ මේ ඇත්ත කවුරුත් ඒ කටින චීවර පූජා කරපු කාල පරිච්ඡේදේ පුරාම ඒ ඇත්ත වස් ආරාධනා කරපු දා ඉඳලා වස් පවාරණය කරන කම්ම ඇත්ත වශයෙන්ම සත්‍තිපතා විහාරස්ථානට වැඩියා. හැමෝටම මේ අත්දැකීම හැමෝම මේ විදිහට හෝ දිනපතා අපෝයත් තියෙනවා. පහසුකම් ගන්න. ඒ ආවම මෙතන අපි වපල් කියන්නේ මෙතන මේ රස්තියාදු කතා කර ඉඳලා යන්නේ. ඒ ආපු හැමෝම එක දහම් කතාවක කියන්නේ. සීලය දිනු කරගන්න උදව් කරනවා. ඊළඟට ධම්සප්පවතුන් සූත්‍රය වැනි සූත්‍ර දේශනා සජ්ජායනා කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සජ්ජායනා කරා. භාවනාවේ කුසල් සිතුවිලි උපදවලා තියෙනවා. හැම පොයකම සද්ධර්ම දේශනා පවත්වලා තියෙනවා. ඉතින් මෙන්න බොහෝ පින් කුසල් මේ තුන් මාසෙ පුරාම ඒ සිත තුළ වැඩිලා එනවා. අනිත් එක ඔළුවේ වැඩ කරන්නෙම වස් ආරාධනාවක් කරපු එක්කෙනාට මාරාවේශයක් හෝ වෙනත් විපතක් කරදරයක් නැත්තම් මොකද්ද මේ පින්කම මහා ඉහළින් කටින චීවරයක් පූජා කරලා නිම කරන්නේ කොහොමද කියන එක ගැනමනේ ඔළුවට එන්නේ. අට වශයෙන්ම අන්සිතුවිලි ඔළුවට එන ප්‍රමාණය මේ තුන් මාසේ අඩුද නැත්? අඩු. කොහොමනම් එක සැරයක් හරි 100ට ඉද නැද්ද? සාංගික දානයක් කොහොම එන්නේ නැහනේ 100ට නේ. සලහක දාන්නේ නැහනේ ඔච්චර 100ට. මොකද මේ හැම දායකයෙක්ම දන්නවා වස් ආරාධනා කළ දා ඉඳලා දවසට එක සැරයක් හරි කටින වස්ත්‍ර පූජාව ගැන වස් පින්කම ගැන මතකයට ආවද නැත්? ඒ වෙනුවෙන් අබමල් රේණුවක තරම් දෙයක් හරි කළාද නැත්? කරා. රූපානන්ද මහත්තයලා කටනයක් කරන් තියෙනව නේද? අපේ නාරායන පිට පන්සලේ මං ආවනේ බණ කියා. එතකොට ඒ අත්දැකීම තියෙනවා. එතන ඉන්න බොහෝ දෙනෙකුට ඒ කටුන ජීවර පූජා කරපු ඇත්තන්ට ඒ අත්දැකීම තියෙනවා. දවසක් ගත වෙන්නේ මේ පින්කම ගැන නොහිතා. ඒ පින්කම ගැන හිතනවා යනු ඒ මොහොතේ ලෝභය යට කරනවා. ද්වේෂය යට වෙනවා. කර්මය කර්මඵලයේ පිළිබඳව විශ්වාසයත් එක්කනේ සිටුවිල්ලෙන් කුසල් සිතක් උපදිනවා. කුසල් සිතක්. එතකොට මේ තුන් මාසයක් අත්ත වශයෙන්ම ගොත් අපේ නම් 4 මාසයකට කිට්ටු වෙන්න නේ. කර්ණ ජීවර පූජාව සිද්ධ වෙලා දවස් 2යි. එතකොට 4 මාසයකට කිට්ටු වෙන්න. දිගු කාලයක් කුසල් සිතුවිලි එක්ක ශ්‍රද්ධාව දියුණු කරනවා.
ඒ ශ්‍රද්ධාව ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ සාකච්ඡා කරමින් ප්‍රඥාවෙන් පොහොසත් කළා. පොහොසත් කළා. එතකොට ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ 3 මාසයක්ම නැත්නම් 4 මාසයක්ම හිත හදලා කරන පින්කමක් නිසා තමයි අර සෝතාපන්න ඵලයටපත් වීම තමයි මේ ශාසනයේ උපදව ගන්න පුළුවන් කුසල ධර්මයන් අතර, ඒ කියන්නේ අපායේ නොවැටෙන කුසල ධර්මයන් අතර ආසන්නම එක. හැබැයි එතනින් මෙහා තියෙන කුසලය මොකද්ද කියලා අහුවොත් ඒ තමයි කඨින චීවර පූජාව. එච්චරට කුසල සිත් පරම්පරාවක් බුදු. චිත්ත වීත වැල්වැල්නේ එක එකක් ගැට ගැහි මේ කුසල් සිත් උපදිනවා. අපි මොනතරම් පෙරවල් වල ගියත් කරින පෙරහැරේ යනකොට එන ශ්‍රද්ධාවති නෑ. මොනතරම් පෙරහැරවල් වල ගියත් කටින පෙරහැරේ යනකොට එන ශ්‍රද්ධාව නෙවෙයි ඒක. කටින පෙරහැරේ කටින ජීවරය එක අඩි 10ක් හරි හිත මත තියාගෙන යන්න ලැබුණොත් ඒක සලකන්නේ මහා භාග්යක් විදියටද නැද්ද? භාග්යක් විදියට. අපි ඉතින් අනෝරා වැස්සේ ගියත් නේද? අනෝරා වැස්සේ ගියත් පුළුවන් හැමෝටම කටින සිවුර එක අඩි 5ක් හරි හිස මත තියලා වඩම්ම ගන්න පුළුවන් තරම් මේ නෝනල අවස්ථාව දුන්නා. ඒ උපකාරය කළා. එයත් ශ්‍රද්ධාවෙන් ඇතිතරම් එය හිස මත තියාගෙන තෙමි වඩම්මන් ගියා. අනිත් එක මෙන්න මොන පෙරහැරේ ගියාටත් වඩා පින් සිද්ධ වෙනවා කටින පෙරහැරේ පයින් ඇවිදගෙන සාදුනාද දිදී කොඩියක් අරගෙන ඒ පෙරහැරට දායක වුණා. මොකද මේ පෙරහැරෙදි මුල් වෙන්නේ මේ උතුම් කටින චීවරය. වෙන පෙරහැරවල් වලදී මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිමේ මුල් වෙනවා නේ. ඒකෝ සංඝමිත්‍රණින් වහන්සේගේ පිළිමේ මුල් වෙනවා. ඊළඟට සතර දේවාලවල නම් දේවාල රූප මුල් වෙනවා පෙරහැර කරද්දී නේ. කතරගම දේවාලේ, විෂ්ණු දේවාලේ එහෙම අපිට තියෙනනේ සතර දේවාල පෙරහැරවල් කියලා අපේ සංස්කෘතිය. ඒවා මුල් වෙනවා. ඊළඟට අපේ මුදුන් මල් කඩබඳු දලදා හාමුදුරුව වෙනුවෙන් කරන පින්කමේදී දලදා හාමුදුරුව වඩම්මන ඒ ධාතු කරඬුව මුල් වෙනවා. මේ පෙරහැරේදී කවුරුත් බලන් ඉන්නේ ධාතු කරඬුව එනකන් නෙමෙයි. නිලමෙල එනකලුත් නෙමෙයි. සිවුර කොයි වෙලේද? කටින සිවුරම මුල් කරලා කරන උතුම් පෙරහැරක් ලංකාවේ තියෙන්නේ මේ උතුම් කටින චීවරමයි. ඒකට සාදුනාද දෙන්න, දන්සල් දෙන්න පුදුම කැමැත්තක් මේ ගමේ මිනිස්සු මහා නෝරා වැස්සේ දන්සල් 5ක් විතර සූදානම් කරන්නේ. අපි මුළු ගමම ආවරණය කරගන්න බැරි වෙච්ච නිසා බොහෝ දන්සල් සූදානම් කරපු ඇත්තෝ පන්සලට ගෙනල්ලා පිරිත් අහන්න ආපු අයට දන්සල් ටික දුන්නා. කටින පෙරහැර පන්සලට මේ එකතු වෙන වෙලාවේදී ඒ වර්ෂාවේ දෙමීගෙන ආපු ඒ පුංචි දරුවන්ට ඒ ටික දීලා සංග්‍රහ කළා. ඔවුන්ගේ කෙවල් කාවින් වැඩි නෑ, කටින පෙරහැර චීවරේ වැඩමුවේ නෑ කියලා ශ්‍රද්ධාව විනාශ කරගත්තේ නෑ. කාර්වල ලොරිවර පටවගෙන ඇවිල්ලා ඉක්මනින් දන්සල දීලා චීවරේට අත ගහගත්තා. ඒ මොකද ඒකේ තියෙන ආනිසංසය අපේ බෞද්ධ හොඳට තේරුම් ගන්න ඉන්නවා. එතන හැමෝම මේ කටන පින්කමට දායක වෙන්න. දැන් ඊළඟ සැරේ මම කලින් දවසෙත් මතක් කළා අපේ කටින පෙරහැර අන්තිම සරල සහ ගැඹීර කටින පෙරහැරක් කරනවා. ඒ තමයි නැටුම් කපලලා. හොඳේදී විරහිතව නැටුම් කපන්න මම තීරණය කළා. මොකද හේතුව අපි හේවිසියක් එක්ක කඩන චීවරය අපේ දරුවෝ සහභාගී කරගෙන අපේ ගම්වැසියෝ උපාසක උපාසිකාවෝ සහභාගී කරගෙන සිද්ධ කරෝතින් මං හිතනවා ඒක අපිට කිසිම අසහනයක් නැහැ. මොකද නැත්තම් එහෙම අර නැට්ටුව සූදානම් කරලා එළියට ගන්න ගිහිල්ලම අපිට දේශේ උපදිනවා. අන්තිමට උන්දල එළියට බහිනකොට වැස්ස පටන්නේ නැහැ. ඊට පස්සේ නටපු නැතිව උන්ට සල්ලි දෙන්න ගිහිල්ලා අපේ දේශේ උපදිනවා. ඒ නිසා රංගිනවලට යුනේ නැහැ. හම්දුනේ ඔක්කොටම සල්ලි දීලා යවන්නේ කියලා
මගේ අතට මුදල් දුන්නා මම බණ්ඩාර මහත්තයා අතටපත් කරා. එක අබමල් රේණුවකින්වත් ඒගොල්ලෝ හිත එහෙම අපහතව ගත්තේ නැහැ. සමහරු පෙරවලට තට්ටුවක්වත් දැම්මේ නැහැ. නේද? නැට්ටුව කකුලක් කිස්සුවේ නැහැ. ඇවිදින්න මිසක නටන්න. ඒ උනත් ශ්‍රද්ධාව නැති කරගත්තේ නැහැ. අපි පින්කම සූදානම් කරා අපි හරියටම මේකට කරන්න ඕනේ ගරුත්වය ඇතුව ඒ කටයුතු සම්පාදනය කරා කියලා බොහෝම ශ්‍රද්ධාවෙන් ඒත් ඒ පින් කටයුතු කරා. හැබැයි මම තීරණය කරා මීට පස්සේ නම් හේ විතරයි. අපේ මේ ගමේ ලස්සන පුංචි දරුපටාවු ඉන්නවා හරි සන්තෝෂෙන් මේ මල් බයිසිකල් අරන් යනවා. ඒ හොඳටම ඇති. මට ඕන මේ පෙරහැරක් මම මේ ගමට සූදානම් කරේම මේ පොඩි දරුවෝ ටික සම්බන්ධ වෙන මොකක් හරි ක්‍රියාකාරකම් ඕනේ කියලා. මුළු ගමේම දරුවෝ. ඒ දරුවෝ ටික සම්බන්ධ වීම තියාගන්න ඕන නිසා ඒ ටිකත් එක්ක මීළඟ වාරවලදී අපි කටන චීවරය වඩම්මන්නේ වෙනදට වඩා බොහෝම සරලව හැබැයි 10කට වැඩි පිරිසක් එක්ක බොහොම අභිමාණයෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ කටයුත්ත අපි කරන්නේ. එතකොට අපේ හිත දූෂණය වෙන කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව වැස්සත් කොඩි ගත්තු මිනිස්සු යනවද නැද්ද? කුඩේ ඉහළම හරි යනවා. පෙරහැර නවතින්නේ. සිංකම මගදී අතරමඟදී කඩාකප්පල් වෙන්නේ බොහොම ලස්සනට ඒවා එතකොට කරන්න පුළුවන්. අර පැරණි ක්‍රමයේ විච්ච හොඳ මට මේ සැරේ තමයි හරියටම තේරුනේ. මේ සැරේ කටනිත් තමයි හරියටම තේරුනේ පැරණි ක්‍රමයේ කොච්චර හොඳද කියලා. ඒවා ඉතින් ඉදිරියට ඒ විදිහට තමයි කරන්නේ. එතකොට දුරංගිනෝනකටත් බින්දිප්පු වෙනවා. මොකද හේතුව තව විශාල පිරිසකට අඩු වියදමක් දරාගෙන මේ පින්කමට දායක වෙන්න පුළුවන්. හරි ලේසියෙන් කරගන්න පුළුවන්. එතකොට නැත්තම් ඉතින් මේක මේ ලක්ෂ 7-8ක් යනවා. බැලුවොත් ඒවා යන්නේ මොකටද කියලා ඇත්තටම අර නර්තන කණ්ඩායම සඳහා. අනිකිරිවකට නෙමෙයි. අනෙක් දේවල් බොහොම අවම වියදමකින් බොහොම ලස්සනට කරගන්න පුළුවන් දේවල්. ඒ නිසා මින් පස්සේ අපි ඒ විදිහට තමයි අපේ මන්ත්‍රයේ කටින පින්කම සිද්ධ කරන්නේ. එතකොට අර මූලික දේවල් විතරයි අපිට කරගන්න තියෙන්නේ. අනිත් එක දුප්පත් පන්සල් වලට නම් සාමාන්‍ය බොහොම අමාරුයි යන පන්සල් වලට ඇත්තටම මේ වගේ යමක් කමක් තියෙන දායකින්ට පුළුවන් ඒ මුදල් ටිකත් පන්සලේ සංවර්ධනයකට යොදවන්න නේ. අඩුම තින්ත ටිකක් ගාලා දෙන්න. වැසිකිළියක් හදලා දෙන්න පුළුවන්. එක්කෝ ඒ පන්සලේ කටන එක දායකයෙක්ට එක වෙලා දුෂ්කර පළාතක පන්සලකට ඒ සල්ලි වලින් බාත්‍රූම් එකක් හදලා දෙන්න පුළුවන්. අන්තිමට බැමහතු වෙනවා. ගොඩ දේවල් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම මේ අත වශයෙන්ම මේ කටනෙන් පස්සේ වාහනේ යන ගමන් කල්පනා කරනකොට හිතුවා කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද මේ මුදල් ටික හරියට යෙදුවොත්. තව විසිට වෙනවා. මේ කටිනානි සංස ගැන තියෙන්නේ මේ වැඩිපුර නාගිතාපදාන. අත වශයෙන්ම මේ වස් ආරාධනාව කරද්දී මට පූජා කරපු පොතක් තමයි මේ පොත මේ නෝන මහත්මියලා ඒකේ ඔක්කොම තියෙන්නේ කටිනානි සංස වර්ණනාව වුණා. මොකද ඒත් මේ පොත් කියවලා තමයි ශ්‍රද්ධාව උපදවාගෙනම තමයි මේ පින්කම් කරන්න මුල පුරලම තියෙන්නේ ශ්‍රද්ධාව. ඉතින් මේ නාගිතාපදාන කියන්නේ නාගිත කියන මහරහතන් වහන්සේ තමන් වහන්සේ විසින් කල්ප 90කට පෙර 90 කල්පයකට පෙර කරපු කටින පින්කමක් නිසා විඳ ආනිසංස ලැබපු ආනිසංස ගැන උන්වහන්සේ විසින් කරපු අපි කියන්නේ මොකද්ද? සොයන් ਵਿਚාරයක්. උන්වහන්සේ විසින් සිද්ධ කරපු ප්‍රකාශනයක්. උන්වහන්සේගේ අපදාන කියන්නේ චරිත කියන එකනේ. උන්වහන්සේගේ චරිතේ තියෙන තැන අපදාන පාළියේ නාගිතාපදානේ මේ තොරතුරු ටික තියෙන උන්වහන්සේ විසින් කටිනයක් පූජා කිරීමෙන් ලැබපු ආනිසංස ගැන සඳහන් කරනවා. මම හිතුවා මේ ගාථා කියලා ඒකේ තේරුම් ටිකකුත් අපේ දායකයන්ට කියලා දෙන එක හොඳයි. උන්වහන්සේ මොනවද ලැබපු ආනිසංසනේ? කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුක්ගතින්.
උන්වහන්සේ සඳහන් කරනවා ගුණවත් වූ උතුම් වූ සංඝ රත්නය විශේෂෙහි කටින දානයක් පූජා කොට ඒ පිනෙන් මහා කල්ප 30ක් යනතුරු දුගතියක් නොදකිමි. උන්වහන්සේ ලැබපු ප්‍රධාන ආනිසංසය. උන්වහන්සේ කියනවා මහා කල්ප 30ක් යනතුරු දුගතියක ඉපදුනේ නැහැ කියලා. ඒකෙ නිරයේ, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ උන්වහන්සේ ඉපදුනේ නැහැ කියලා කියනවා. එතකොට මේ වඩපු කුසල සිතේ බලවත් තමයි තේරුම් ගන්න. මහා කල්ප 30ක්. කල්ප ගැන බුදුරජාණන් වහන්සේ දින වලින් කියලා නැහැ. සති වලින් කියලාත් නැහැ. අවුරුදු වලින් කියලාත් නැහැ. මාස වලින් ඔය කිසිවකින් කල්ප ගැන කියලා නැහැ. කල්ප ගැන කියලා තියෙන උපමා වලින් විතරයි. දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කල්පය 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 කියලා මේ ශාසනයේ නිතර නිතර කතා කරනවා කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? එතකොට බුදුරජාණන් සඳහන් කරනවා භික්ෂුන් උඹට ඒක තේරුම් ගන්නම දුෂ්කරයි මම කිව්වට. දින වලින්වත් සති මාස වලින්වත් අවුරුදු වලින්වත් මම කල්පයක දේශනාවක් කළොත් නුඹට ඒක තේරුම් ගන්න දුෂ්කරයි. ඒ නිසා ඒක ඕනේ. අර හම්තුරු හොඳට අහන් ඉඳලා අපූර්ව ප්‍රශ්නයක් අහලා ස්වාමීනි ඔබ වහන්සේ වදාළේ දුෂ්කරයි කියලා විසක කල්පය ගැන තේරුම් ගන්න බෑයි කියලා නෙමෙයි. බලන්න ඒ කාලේ හිටපු ශ්‍රාවණාන්සලා කොච්චර හොඳට අහන් ඉඳලාද නේ. ඒ කාලේ හිටපු ශ්‍රාවකයෝන්ගේ ඇහුම්කන් දීමේ ගුණය අපි නම් අහන් ඉන්නේ කෑලිනේ. එක එක්කෙනාට වත් රිදෙන තැන් ඌවනේ අපි අහන් ඉන්නේ බන නෙමෙයි. මේ අර ස්වාමීනාන්සේ මුල ඉඳලා දේශනාව අහන් ඉඳලා අපූර්ව ප්‍රශ්නයක් අහන මොකක්ද අහන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ වදාළ කල්පය ගැන දේශනාව තේරුම් ගන්න දුෂ්කර කියලා. ඒත් බෑයි කිව්වේ නෑ. ස්වාමීනි මට කල්පය ගැන තේරුම් ගන්න උපමාවක් කරන්න කියලා කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ උපමා අසුරු කරගෙන කල්පය ගැන වදාළ දේශනා කීපයක් ඕපම්ම වගේ තියෙන සංයුක්තයි. ඒ උපමාවයි සැකම ගන්නලා කිව්වා. 60ක් මහතක් උස 60ක් මහතක් පළල 60ක් මහතක් දිග යෝධ ගල් පර්වතයක් තියෙනවා කියලා හිතන්න කියලා. මේ ගල් පර්වතය අවුරුදු 100කට එක වතාවක්. කොච්චර කාලයකද? අවුරුදු 100කට එක වතාවක්. කවුරු හරි මිනිස්සේ පිහිනවා කියලා හිතන්න කියනවා කොහොරෙද්ද කියන්නේ සින්දුරෙද්ද. සිනිඳුරෙද්ද අවුරුදු 100ක එක වතාවක් 60ක් මහතක් උස 60ක් මහතක් පළල 60ක් මහතක් දිග යෝධ ගල්තරාවක් පිහිදෑම නිසා යම් දවසක ගල්තලාව ගෙවිලා ඉවර වුණොත් එදාට කල්ප ඉවර නැත කියලා භාගතුන් සඳහන්. ඒකට හිතාගත්තකින් ඒක කොච්චර දීර්ඝද ඒක කොච්චර ඒක තේරුම් ගන්න දුෂ්කරයි. ඒ වගේ දේවල් අපි තේරුම් ගන්න යන්න ඕනේ නෑ. අත වශයෙන්ම මේ වගේ කාරණා මේ උමුතු වෙන කාරණා හිතන්න කියමු. එතර එක්ස්ට්‍රීම් හිතන්න යන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒකයි එපා කියන්නේ. ඒකයි ඒ වගේ දේවල් උපමාවෙන් කියලා දෙන්නේ. එතකොට අපි ඒකේ බරපතලකම තේරුම් ගන්නවා. ඒ වගේ කල්ප එකතු වුණාම ඒවට කියනවා මොන කල්ප කියලාද? මහා කල්ප. අන්න ඒ වගේ මහා කල්ප 7ක් භාග්‍යවතුන් වහන්සේගේ හමුවේ සඳහන් කරනවා නාගික තෙරුණාසේ මහා කල්ප 30ක් මම අපායේ ඉපදුනේ කියලා. අසර කොච්චර දිගද කියලා හිතන්නකෝ උන්වහන්සේ කිව්වට. කොච්චර හතරේ ඇවිදලාද? මහා කල්ප 30ක් කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද? අපිට හිතන්න බැරි තරම් දීර්ඝ කාලයක්. මොන තරම් භවවල ඉපදෙන්නද? හැබැයි විශේෂත්වය මේ එක භවයක්ක තිරිසන් අපායක නෙමෙයි. නිරයක නෙමෙයි. ප්‍රේතය අතර නෙමෙයි. අන්න ඒක තමයි ලොකු ආනිසංසය. බලගතු ආනිසංසය. ඊළඟට අට්ඨා රසන්නං කප්පානං දේව ලෝකේ රමා මහං තිස්සකන්තුං දේවින්දෝ දේව රාජ්‍ය මකාරයි. චතුත්තිං ස්කාස් ඒ වචනය ටිකක්
සංකීර්ණයි මේක සටහන් කරලා තියෙන විදිය. ඒක තේරුම කියනවා කල්ප 18ක් පුරා දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වාසය කළෙමි. 34 වාරයක් සක්දෙව් රජව ඉපිද දිව්‍ය රාජ්‍ය කළෙමි. එතකොට කල්ප 18 කල්පයක් දිව්‍ය ලෝකෙ ඉපදලා තියෙනවා. ඒ අතරතුරේ සක්දේවේන්ද්‍රයා වෙලා තියෙනවා 34 වාරයක්. ඒක දෙවියන්ගේ අධිපති කෙනා. දෙවියන්ට අධිපති කෙනානේ සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ. සියලු දෙවිවරුන්ට අධිපති කෙනා. සක්දෙව් රජ බවට 34 වතාවක් පත් වෙනවා. කල්ප 18ක් දිව්‍ය ලෝකෙ ඉඳලා තියෙනවා. ඉතා දීර්ඝ කාලයක් කාමභෝගී සැප සම්පත් ඉඳලා කියන එක මේ කියන්නේ. මේ නොකිය කියන්නේ මේ පංචකාමය උපරිමය කියන්නේ මේ පංචකාමයේ මැක්සිමම් ලෙවල් එකනේ ඉතින් දිව්‍ය ලෝකෙ කියන්නේ. අපි දහම් පොත කරන ඒ උපරිමයට ගිහිල්ලා පංචකාමයේ බුද්ධි විඳ එතුමා ගත කරපු කාලය නාගිට මහරහතන් වහන්සේ ඒ කටින චීවරේ පූජා කිරීමේ ආනිසංස පෙළේ එච්චර දීර්ඝ කාලයක්. ඒ අතරේ ඒ දිව්‍ය සභාවට නායකත්වයේ දෙන සක්දෙව් රජ ලෙසත් 34 වතාවක් ඉපදිච්ච බව සඳහන් කරනවා. ඊළඟ කාරණාව ආරපතේ චක්කවර්ති සිරින් ලබේ අසීතිංච චතුක්කත්තුං චක්කවර්ති අහෝසබං පදේ සරජ්ජං විපුලං ගණනායෝ අසංඛ්‍යා ඉදිකටු පහරක් පාසා සක්විති රාජ්‍ය සම්පත්තිය ලබන්නේ මම 84 වාරයක් සක්විති රජ වූයෙමි. මහත් වූ ප්‍රදේශ රාජ සම්පත් ලැබූ අවස්ථාවන් අප්‍රමාණය. ඊළඟට අර දිව්‍ය තලයෙන් පස්සේ ඊළඟට සැප විඳින්නේ කොහෙද? මනුෂ්‍ය තලේ. මනුෂ්‍ය තලේ ලබන්න පුළුවන් උපරිම අවස්ථාව මොකද්ද? සක්විති රජකමට පත් වෙන එක. ඒ කිව්වේ පතව්‍යා ඒක රජ්‍යේන මුළු පෘථිවියේම එකම රජු රූපවට පත් වෙන එක. දැන් එහෙම රජෙක් දැන් නැහැ. දැන් ඉන්නේ මහද්වීපවලට රජවරුනේ ටිකක් බලගත්ු රජවරුනේ. බලගත්ු රජවරු විදිහට ඉන්නේ මහද්වීපවලට රජවරු. නිකන් හිතන්න ඒ සියලුම මහද්වීප එක්කෙනෙක් පාලනය කරනවා නම් එයා සතු බලයට අපි කියනවා මොකක් කියලාද? චක්‍රවර්ති රාජ්‍යය. සක්විති රජකම කියලා කියන්නේ අන්න ඒක. එකල නම් කිව්වේ බණ පොතට අනුව සිව් මහා දිවයිනටම අධිපති මුහුද කෙලවර කොට ඇති. මුහුද තමයි කෙලවර. සිව් දිවයිනටම අධිපති. ඒ කාලේ මම හිතන්නේ මේ කියන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ තියෙන සමය වෙනකොට මහද්වීප නැත්නම් ප්‍රධාන දිවයින් 4ක් ලෙස තමයි මේ ලෝකයේ බෙදාගෙන තියෙන්නේ. දැන් මහද්වීප 7ක් ලෙස බෙදාගෙන තියෙනවා. ඉතින් අන්න එහි කොච්චර වාරයක් සක්විති රජ වෙලාද? 84 වාරයක් සක්විති රජ වෙලාද? 84 වාරයක් සක්විති රජ වෙලා. ඊළඟ සක්විති රජ වෙනවා කියන්නේ එතුමන්ට තියෙනවා රත්න 7ක්. ඒ රත්න 7 අභියෝග කළ නොහැකි ඔය සක්විති රජුරුවන්ගේ ශරීරයේ බුද්ධ ශරීරයේ තියෙන සමානකම. ඒ තමයි කියන්නේ අත් වශයෙන් මේ බුදු වෙන කෙනෙකු ගේ ගාවටත් එන පිනක් තමයි සක්විති රජ කෙනෙකුටත් තියෙනවා ඒ පිනම. මොකද්ද? සක්විති රජ කෙනෙකුගේ ශරීරය තුලින් ලේ බිඳුවක් කාටවත් එළියට ගන්න බෑ හතුරෙකුට. ලේ හලන්න බෑ. බුදුවරයෙකුගේ බෑ සක්විති රජ කෙනෙකුගේ බෑ. හතුරෙකුට ලේ හලන්න බෑ. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. එතකොට දේවදත්ත හාමුදුරුවෝ ලේ හැලුවේ නෑ. ලේ සෙව්වා වුණා. උන්වහන්සේ පෙළපු ගල්පතුර වැදිලා කකුල තැළුණා. ඒනේ එළියට ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ අවසරය ඇතුව ජීවක වෙදතුමා. එහෙම නැතුව දේවදත්ත හාමුදුරුවෝ නිසා ලේ බිමට හැලුන්නේ නැහැ. බුදු සිරුරකින් ලේ බිමට හැලෙන්නේ නැහැ කියලා විශේෂ පිනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒක තියෙන සක්විති රජුට. ඉතින් එහෙම 84 වාරයක් එතුමා සක්විති රජ වෙලා තියෙනවා. එතුමා කියන ඉතින් ප්‍රාදේශීය සභාපතිලා වෙච්ච වාර ගාන, නගරාධිපතිලා වෙච්ච ගාන, ඇමතිලා එහෙම වෙච්ච ගාන කියන්න බෑ කියලා කියනවා. අනන්ත අප්‍රමාණ වාරයක් එහෙම වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා.
සක්විති රජතුන් ලොවට මේ මුළු ලෝකෙටම පෘථිවියටම අධිපති වුණා නම් 84 වාරයක් නේද? එතර පොඩි රාජ සම්පත් ලැබපු ගාන ප්‍රදේශාධිපතියන් වෙච්ච වාර ගාන පොඩි රටවල් වල අධිපතියෝ වෙච්ච වාර ගාන කියන්න බැරි තරම් කියලා තියෙනවා. දැන් මේවා කියන්නේ ඔළුව නරක කරන්න නෙමෙයි ඈ. මේවා කියාගෙන ඇවිල්ලා අන්තිමට කියන එක තමයි වැදගත් එක නේ. උන්වහන්සේ අපට දීලා තියෙන පණිවුඩේ මම කියනවා මේකේ තව ටිකක් කියලා දීලා විස්තර. මේ තමයි ලෞකික සම්පත් ටික. ඊළඟට යත්ත යත්තුප්පපජ්ජාමි ලබිත්තා සබ්බ සම්පදං පුරිසානං උත්තමෝ හෝමි කටින දානත් සිද්ධං ඵලං උපනුපම් භවයන්හි සියලු සම්පත්තීන් ලබා පුරුෂයන් අතර උතුම් පුරුෂයෙක් වීමි. මේද කටින දානයාගේ ආනිසංසය. ඒකවේ ඉන්න අය අතර ඊළඟ භවදී ශ්‍රේෂ්ඨම මිනිසෙක් වුණා. මිනිස්යෝ අතර ඉපදුනාම ශ්‍රේෂ්ඨම මිනිසෙක් වුණා. පහත්ත්වයටපත් වුණේ නැහැ. අඩුවක් තිබුණේ නැහැ කියන එක. තාම උසස් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ විදිහට තමයි ඉපදිච්ච වාරවල ඉපදුනේ කියලා කියනවා. ද්වේ භවේ උපපජ්ජාමි දේවාපිච්ච මානුසේ අඤ්ඤං ගතින් නජානාමි කටින දානත් සිදං ඵලං භවයන් දෙකක පමණක් ඉපදුනිමි. එනම් දිව්‍ය භවය හා මනුස්ස භවය යන දෙකයි. භවයන් දෙකක විතරයි ඉපදිලා තියෙන්නේ. කටන පින්කම කරාට පස්සේ එක්ක දිව්‍ය භවය එක්ක මනුෂ්‍ය භවය. දිව්‍ය භවයේ ඉපදුනා නම් 18 කල්පයක් දිව්‍ය සම්පත් ඉඳලා තියෙනවා. ඒ අතරේ 34 වරයක් අත්දෙව් රජ වෙලා තියෙනවා. මනුෂ්‍යත්ව ඉපදුනා නම් 84 වාරයක් සක්විති රජ වෙලා තියෙනවා. ප්‍රදේශාධිපතීන් වෙච්ච වාර ප්‍රාණය කන්ද බැරි තරම් අනිත් හැම වෙලාවකම මිනිපතර ශ්‍රේෂ්ඨම මිනිසෙක් විදියට ඉඳලා තියෙනවා. ඒ තමයි ඉපදිච්ච භව දෙක. වෙන කිසිම භවයක ඉපදුනේ නැහැ කියලා මේ කටිනේ ආනිසංස වශයෙන් කියනවා. ලෝකයේ භවයන් දෙකක පමණක් උපන්නෙමි. මේ භවයන් දෙක හැවෙනත් නරකී ලෝකයක නූපන්නෙමි. මේද කටින දානයාගේ ආනිසංසයකි. ඊළඟට ද්වේ කුලේ උපපජ්ජාමි කත්තියේ චාපි බ්‍රාහ්මනේ හීනේ කුලේ නචානාමි කටින දානත් සිද්ධං ඵලං. කටින දානේ ආනිසංස විදියට දැන් අර මනුසාත්ම ඉපදුනා කියනවනේ. ඉපදිච්ච වෙලාවෙත් ඉපදිලා තියෙන කුල දෙකක විතරයි. එනම් ශාස්ත්‍රීය කුලය හා බ්‍රාහ්මණ කුලය පමණයි. ඒකේ ඒ ඉපදිච්ච හැම වාරයකම ඉපදිලා තියෙන කුලීන අය අතර, කුලහීන අය අතර. ඔබ යම් කිසි විදියකින් සම්මුති සමාජයේ පහත්යයි සම්ම කුලයක ඉපදුනොත් විඳින පීඩා වැඩිද නැද්ද? වැඩි. සම්මුති සමාජයේ පහත්යයි සම්මත කුලයක ඉපදුනොත් හැම එකකදීම පීඩා වෙනවා. හැම එකකදී ඒ පීඩාව ඉදිරිපත් වෙනවා. කතාවේදී පීඩාව ඉදිරිපත් වෙනවා නේ. රාජ්‍ය සම්පතලට යද්දී ඒ පීඩාව ඉදිරිපත් වෙනවා. තවමත් ඉතින් සමහරක් තැන්වලදී මහාන වෙන්න යද්දිත් ඒ පීඩාව ඉදිරිපත් වෙන වෙලාවල් නැතුව නෙමෙයි. සත්‍ය ලෙස තේරුම් ගන්නවා. ඒ පීඩා ඉදිරිපත් වෙන වෙලාවල් තියෙනවා. මොකද ශාසනික කුලවාදයේ බලවත් වෙච්ච කාලවල. ඒකට පහළ කුලයක කෙනෙකුට ඉහළට එන්න මහා නායක සායනාථ කෙනෙක් එන්න සංඝරාජ කෙනෙක් එන්න හම්බෙන්නේ නැහැ. එතකොට මෙතුමන් වහන්සේ සඳහන් කරන මම ඉපදුනේ ඊට අවස්ථාව හම්බ වෙන කුල දෙකේ විතරයි. එක්ක ශාස්ත්‍රීය කුලේ එක්ක බ්‍රාහ්මණ කුලේ. ශාස්ත්‍රීය කුලේ ඉපදුනා කියන්නේ රජවරු අතර ඉපදුනා. බ්‍රාහ්මණ කුලේ ඉපදුනා කියන්නේ එවකට පිළිගත්තු ශ්‍රේෂ්ඨම මිනිස්සු විදියට පිළිගත්තු උගතින් බුද්ධිමතුන් අතර ඉපදුනා කියන්නේ. ඒ දෙකේ විතර වෙන කුලයක ඉපදුනේ නෑ කියලා කියනවා. ඊළඟට චක්කවාල මුපාදාය මහින් සාගර කුණ්ඩලං කොම දුස්සේහි ඡාදෙයං කටින දානත් සිද්ධං ඵලං. සයුර කෙලවර කොට ඇති සක්වල ඇතුළත තිබෙන මුළු පොළව සුදු පටවස්ත්‍රයන්ගෙන් වසන්නට උවත් පොහොසත් වීමි. මෙය කටින දානේ ආනිසංසය.
එතකොට මේ මුහුද කෙලවර කරලා තියෙන මේ මුළු පෘථුවියම වටිනම මේ වස්ත්‍රනේ පට වස්ත්‍ර කියලා කියන්නේ එවකට පිළිගත්තු පට රෙද්ද කියන එක මහ වටින වස්ත්‍රයක් ලෙසනේ පිළිගත්තේ. මුළු පෘථුවියම පට රෙදි වලින් වහන්න තරම් මට සල්ලි තිබුණා කියන්නේ. කටින දාහනේ ආනිසංස විදියට. ඊළඟට කියනවා අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස්ස සම්පදා පරිද්ද දානං දස්සාන ලද්ධා මේ විපුලං සුඛං. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ සම්පත්තිය පුදුමය. ඒකයි අහෝ බුද්ධෝ කියන්නේ අනේ බුදුරජාණන් වහන්සේ නිසා ලැබෙන සම්පත්තිය. අහෝ ධම්මෝ ධර්මයේ නිසා මට ලැබුණු සම්පත්තිය. අහෝ සංඝෝ සංඝ රත්නයේ නිසා ලැබුණු සම්පත්තිය පුදුමයි. මා විසින් එක කටින දානයක් දීම නිසා මේ ආනිසංස ලැබුවා කියලා නාගිත මහරහතන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපිට කටිනයක් කරගන්න නම් තුනුරුවන් ඉන්ටම ඕනේ. තුනුරුවන් ඉඳමුනි කියන එකයි කිව්වේ. තුනුරුවන් නිසා ගිහියාට ලැබෙන මහාම ලාභයක් ලෙස තමයි මේ ශාස්ත්‍රයේ කටින දාණය, කටින වස්ත්‍ර පූජාව, කටින දාණය උගන්වලා තියෙන යනවා. ඊළඟට තේනේ කුසල කම්මේන ප්‍රියෝහම් දේව මානුසේ තස්සේව පත් කම්මස්ස පත්තෝස්මි අචලම් පදම්. එම කුසල කර්මයේ නිසා දෙව්ලොව උපන් කල්ලිද මිනිස්ලොව උපන් කල්ලිද එම දෙවි මිනිසුන්ට ප්‍රිය වූ එක්මි. ඊළඟට එම යහපත් කුසල කර්ම නිසාම නිවනටද පැමිණියෙමි. එතකොට උන්වහන්සේ සඳහන් කරනවා මම දෙවියෝ අතර ඉපදුණා දෙවියන්ට ප්‍රිය කෙනෙක් වුණා. මිනිස්සු අතර ඉපදුණා මිනිස්සුන්ට ප්‍රිය කෙනෙක් වුණා. මට නිවන් දකින්න පාර කැපුණෙත් කොමකින්ද? මේ කටින දාන පූජාව නිසාමයි කියලා. එවං නාගවයෝ තේරෝ මජ්ජේ සංගත සෝබනෝ පකාසේති සකං කම්මං අනෝතප්ත මහාසරේ. මෙසේ සංඝයා මැද ඔබනා වූ ශාන්ත වූ නාගිත ස්ත්‍රීයන් වහන්සේ අනෝතප්ත විල්ලිද උන්වහන්සේ විසින් පෙර කරන ලද කටින චීවර දාන නැමැති කුසල කර්මයාගේ මෙම විපාකය ප්‍රකාශ කළහ. මෙන්න මෙහෙම සඳහන් කරනවා යාවතා සබ්බ දානානි කුද්දකානි පුතුනිච ඒකස්ස කටින දානස්ස කලන්නා ගති නාග්ගන්ති තෝලසින්. යම් පමණ කුඩා වූද මහත් වූද සියලු දානයෝ වෙද්ද එම දානයෝ එකම කටින චීවර දානයක් පූජා කිරීමෙන් ලැබෙන කුසලයෙන් සොළොස් කලාවෙන් පංගුවක්වත් නොවටනාහ. එතකොට සාමාන්‍ය දන් කුඩා දම් මහ දන් කියලා දෙන දානවල අනිසංසය හරියටම කිව්වොත් කටින දානයක් දීමෙන් කටිනයක් පූජා කිරීමෙන් ලැබෙන අනිසංසය ආදීම තරමත් වටින් නැත කියන එක තමයි උන්වහන්සේ අනෝතප්ත විලමැදදී කරපු පැහැදිලි කිරීමේදී සඳහන් කළේ. මේ ආනිසංස ටික තමයි කටිනානිසංස ලෙස නාගිත මහරහතන් වහන්සේ සඳහන් කරා. හැබැයි අපි තේරුම් ගන්න එකක් තියෙනවා. උන්වහන්සේට තව සැප විඳ විඳ යන්න තිබුණත් ඇයි උන්වහන්සේ ගෞතම බුදුන් හමුවේදී සසර ගමන නිමා කරන්නේ? 30 කල්පයක් නේද? හෝ ඊට වැඩි කාලයක් උන්වහන්සේ දිව්‍ය වශයෙන් මනුෂ්‍ය වශයෙන් උපරිම ආස්වාදයේ වින්දා. ඒ වෙනකොට උන්වහන්සේගේ ආස්වාදයේ තියෙන යථාර්ථය අවබෝධ වුණා. ඒකයි ගෞතම බුදු සසුනේදී උන්වහන්සේ සරගම නිමා කරලා නිවන් දකින්න තීරණයක් ගන්න. දැන් බෞද්ධයෝ වන අපේ අරමුණ වෙන්න ඕන 30 කල්පයක් දිව්‍යෝගයන් එක ශක්ති රජකම ගන්න එක ශක්ති රජමනේ නිලංගාවේ ජනාධිපති වෙන්න නැහින නැහින බැන ගන්න බැනගෙන මරා ගන්න හැටි මේව දැක්කම ශක්ති රජකම ප්‍රාර්ථනා කරනවා නම් ඔළුව නරක් පිට මනුස්සයෙක් වෙන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕන මෙච්චරයි මේ පින්කම් කරලා. පෘථුවියේම රජ වෙන්න නෙමෙයි. අඩුම පෘථුවියේ නෙමෙයි එක මහද්වීපයකවත් රජ වෙන්න නෙමෙයි අපි පතන්න ඕනේ. අපි පතන්න ඕන මෙච්චරයි. අපිට උපදින හැම ආත්මකම සත්පුරුෂයෝ මුණ ගැහෙන්න කියලා. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්න කියලා. අපිට පවක් පිනක් අඳුනගෙන ජීවත් වෙන්න පුළුවන් තැනකවත් උපදිනව නම් උපදින්න කියලා. කුසලයේ අකුසලයේ කියලා දීලා අකුසලයෙන් අපි ඈත් කරන කුසලයේ අපි සමාදම් කරවන
අය අතරේ අපිට උපත ලැබෙන්න ඕනේ කියලා. මොකද සත්පුරුෂයා මුණ ගැහුනොත් සද්ධර්මයක් හමු වෙනවා. සත්පුරුෂයයි සද්ධර්මයයි මුණ ගැහුනොත් අපිට ගැලවෙන්න මාර්ගය එතන දේශනා වෙනවා. ඉතින් අපි සංසාරේ කටින පින්කම් කරලා ඒකනේ මේ මිනිස්සු අතර අපි බොහෝම සතුටින් ඉන්න පිරිසක් අතර අපි ඉපදිලා තියෙනවානේ. අපි ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගෙවනවානේ. අපිට අපි සාප කරගන්න ජීවිතයක නෙමෙයි අපි ඉන්නේ. අපිට කියන්න පුළුවන් අපි සංසාරේ කටින පින්කම් කරලා ඇති. අපි අනිත් මිනිස්සු අතර යම් කිසි ආකාරයක ශ්‍රේෂ්ඨත්වයෙන් ඉන්නානේ. කොච්චර දුක් විඳින සත්වයෝ ඉන්නවද මනුස්සාත්ම ඉපදිලා. අපි කොච්චර උසස් සත්වයක ජීවත් වෙනවද? අපි සියලු දෙනාටම මූලික සිව්පසයේ චතරයක් තියෙනවා. ඒ රවිදි රජුන්ට සිව්පසයෙන් එහා මොකුත් නැහැ නේ. කොච්චර ලෝකෙන් තිබුණත් නිදාගන්නේ මක්ද ඉන්දියාවේ එකට. අපුර්ණික නැහැ විදේට කවුරු. විශාල තාප්පු 20ක මාර්ගාව තිබුණා. ඉතින් ඕම 10යි කාමරෙට නිදාගන්න. ඕනනම් 20යි 20 කාමරයක් කියමුකෝ. ඊට හාලාවක පෙරලෙනවා. එනිසා මතක තියාගන්න. අපිට සිව්පසය ලැබුණොත් අපේ ගමන යන්න පහසුයිද නැද්ද? සිව්පසයක් දුෂ්කර වෙන්න හොඳ නැති හින්දා තමයි අපි දබෙන් දෙන්නේ. මොකද සිව්පසය වෙනුවෙන් වෙහෙසෙන අයට ධර්මයේ මග ඇරෙන්න තියෙන ඉඩකඩ වැඩිද? වැඩි ධර්මයක් පුහුණු වෙන්න හරි අමාරුයිනේ සිව්පසයේ ප්‍රතිපාසුකම් නැති උනා. මොකද ප්‍රත්‍ය හොයාගෙන ගිහිල්ලා එනකොට දවසම විඩා බලයි. අඩුම භාවනා කරන්න නෙමෙයි බණක් අහන්නවත් හිත එකලාසයක් කරගන්න අමාරුද නැත්? හරි දුෂ්කරයි. හරි දුෂ්කරයි. එන්න අපි කන්න පිටන් කරලා පතන්න ඕනේ. පතනවා නම් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මය අසන්නට ලැබේවා. උපදින හැම භාවයකම සිව්පසයෙන් අඩුවක් නැතුව දම්පැන් දීලා ඉන්න පුළුවන් මට්ටමට අපිට ණයක් නොවි ඉන්න පුළුවන් මට්ටමට ජීවත් වෙන්න ලැබේවා. කොච්චරයිනේ ලෞකිකම. එතනින් එහා අපේ ඉලක්ක වෙන්න ඕනේ මොකද්ද? ඒ හම්බ වෙන සියලුම සැප සම්පත් ප්‍රයෝජනෙට අරගෙන කුමක් කරන්නද? උතුම් ප්‍රඥාවම දිනු කරන්න. ඇත්ත වශයෙන්ම සත්‍රික සමාජයක සත්‍රික තැනක ජීවත් වෙන අයට නුවණ දියුණු කරගන්න එක පහසුවක් වෙනවද නැද්ද? පහසුවක්. අදිතු සමාජයක නුවණ දියුණු කෙරෙල්ල ලේසි වැඩක් නෙමෙයි. ලේසි නෙමෙයි. ලෞකික ඥානයවත් දියුණු කෙරෙල්ල හරි දුෂ්කරයි. ලෝකෝත්තර ඥානයක් දියුණු කිරීම ඊටත් වඩා දුෂ්කරයි. අතිශයින් දරිද්‍රතාවෙන් පෙළෙන සමාජයක. ඒ නිසා මමත් ඔබත් අපි කවුරුත් දැන් දෙන්න ඕනේ. මොකද උපදින භවයක අපිට සාපි භාෂාවක් නැතුව ඉන්න. අනිත් අයට අතපාන්න නැතුව වදයක් ජීවත් වෙන්න. එහෙම වුණොත් අපිට අපේ ඥානය දියුණු කරන කාර්යයට විවේකයක් හම්බ වෙනවද නැද්ද? බලන්න මට මේ බණ දහම් කියවන්න බණ දහම් තේරුම් ගන්න ඔය ඇත්තන්ට වඩා විවේකයක් හම්බෙලා තියෙන්නේ. ඔය ඇත්තන්ට වඩා පහසුවෙන් මට දාන ටික හම්බෙන්නේ. ඔය ඇත්තන්ට වඩා පහසුවෙන් ගිලම්පස සේනාසන සිවුරු මේ ටික ලැබෙන හින්දානේ. මට ඒ ටික වෙනුවෙන් මහන්සි වෙවි ඉන්න ඕනේ නැහැ. හැබැයි ඔය ඇත්තන්ට ඇඳුම් ටික ගන්න, බේත් ටික ගන්න එච්චර මහන්සි වෙන්න ඕනේ. එතකොට පින් වැඩි කෙනාට ලැබීම් ටික වැඩි නම් එයාට පහසුයි. එයාට ඒ ගැන හිත විඳවන්න දෙයක් නැතුව නුවණ දියුණු කරගන්න. අපි දුකින් නිදහස් වෙන්නේ ලැබීම් වැඩි උනන් නෙමෙයි. නුවණ දියුණු කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න. ඒ නිසා උරන්ගිනවන දුව මහත්මයා පවුලේ අය මේ පින්කමට උදව් කරපු අපේ දායකයන්ට කවුරුත් කල්පනා කරන්න ඕනේ. අපි හොඳ පින්කමක් සිද්ධ කරගත්තා. සෝතාපන්න වෙන්න බැරි වුණොත් මේ ආත්මේ අපිට ඉතින් ලොකුම පිහිට තමයි මොකද්ද? කටිනානිසංස. මොකද හේතුව පුංචි අකුසල් යට කරගෙන උප්පත්තිය සකසන කර්ම ශක්තියක් බවට කොට මේකපත් වෙනවා. හැබැයි මේ කර්මයට යට කරන්න බැරි පව් ටිකක් තියෙනවා. ඒ තමයි අම්මා මරණ එක, තාත්තා මරණ එක.
මහරහතන් වහන්සේ කෙනෙක් මරණ එක. සංඝ භේදය කරන එක. බුදුරජාණන් වහන්සේගේ නමකගේ ඇඟේ ලේ සොලවන එක. ඔය පහ කරොත් නම් කටින 500ක් කරත් මුලින් ඉදිරිපත් වෙන්නේ මොකද? අනන්තරීය පාප කර්මවල ගරු අකුසල. භයානක අකුසල ටික. ඒ අරුමුකොට අනිත් අකුසල කර්මයන් ඉදිරිපත් වෙන්න නොදී බලගතුව යටපත් කරනවා. කටින චීවර පූජාවක් කරනවා. දැන් ඔය පහ කරපු නැති කට්ටියට ඔළුවට එන්න පුළුවන්. එහෙනම් කටිනයක් කරා නම් ඔක්කොම හේදිලා යයි නේද කියලා. මෙහෙමයි ඔක්කොම හොදන කතාවක් බුද්ධ ධර්මයේ නැහැ. මේ කුසලය ඉදිරිපත් වෙලා යම් කෙනෙක් සුගතියක උපදින්න පුළුවන්. හැබැයි සුගතියක ඉපදුනත් එයා කරපු අනෙත් අකුසල විපාකත් සුගතියේ ඉඳිද්දිත් එනවද නැද්ද? එනවා. එන සක්විති රජුරෝ වයසට යන්නේ නැහැ කියලා එකක් නැහැ. සක්විති රජුරෝ ලෙඩ වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. සක්විති රජුරෝ මැරෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මැරෙනවා. ලෙඩ වෙනවා. ඒ අරුණු කොට ඔය භූමිවල උපදින මිනිස්සෙකු මුහුණ දෙන අනෙක් පොදු ධර්මතාවලට එයත් මුහුණ දෙනවා. මේක මේ පව් හොදන එකක් නෙමෙයි. ඒක වර්ධව ගන්න එපා. පව් හොදනව නෙමෙයි. මේක බලගත්ු කුසලයක් නිසා ඒක ඉදිරියට එනවා. දැන් මෙතෙන්ට ප්‍රෙසිඩන්ට් ආවොත් ඔයත් පස්සට ගිහිල්ලා එතුමා ඉස්සරහට එන එක නවතින්නේ නැහැනේ. ඒකෙන් කියනොත් ඔයත් නැති වෙනවා කියලා. ඔයත් ඉන්නවා. ඉදිරියට එනවා. මූලට එනවා. ප්‍රධාන වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. දැන් ඡයකුත් විනාඩි 10ක් ඔබ මේ කටින පින්කමට අදාළ ආනිසංස පක්ෂය ගැන සැලකිය යුතු අවබෝධයක්. ඒ අපිට තව පුංචි මතක් කිරීම කීපයකුත් තියෙනවා. අපේ සෝමසානාති පුණානුස්මරණ පින්කම යෙදෙනවා දෙසැම්බර් මාසේ 8 වෙනිදාට. යෙදෙන්නේ 12 වෙනිදාට. නමුත් අපි පින්කම කරන්නේ දෙසැම්බර් මාසේ 8 වෙනිදා උදේ 9ට මෙහිදී නෙමෙයි. ටිකක් දුර බැහැ. අපි අලුතින් ආරණ්‍යයක් හදාගෙන යනවා. ඒ ආරණ්‍යයේ බුද්ධ මන්දිරයක් රෝපණය කරපු බෝධි වහන්සේ වෙනුවෙන් බෝධි ප්‍රාකාරයක් ඉදි කරලා තියෙනවා. ඒ බෝධි ප්‍රාකාරයත් විවෘත කිරීම සෝමසායනාංශගේ ගුණ සමරුව වෙනුවෙන් සිද්ධ කරනවා. ඊට අමතරව බලංගොඩ බෙලිහුල්ලොය ප්‍රදේශයේ ගමේ නම අපි කියන්නේ කොහොමද? පුවක්ගහවෙල ප්‍රදේශයේ අපේ තියෙන ආරණ්‍ය සේනාසනයේ ආශ්‍රිත ගම්මානේ ගර්භණී මාතාවන්ට තවත් අත්‍යවශ්‍යයට 50 දෙනෙකුට අපි වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රදානයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානයක් සෝමසායනාංශ පින්දෙන්න කරනවා. එදාට ඒ වෙනුවෙන් මම අනුශාසනාවකුත් කරලා අපේ සෝමහාඳුරුවන්ට පින් දීම මෙවර අපි සිත කරන්නේ බලංගොඩ වෙලිහුල්ලොය නිගදාය විදසුන් සෙනසුන්. ඉතින් කැමති ඇත්තන්ට සෙනසුරාදා දවසක් මගේ ඉරිදා දවසක් ඊට පස්සේ මහා සංඝ රත්නයට සංඝ සතු ආගුත්තේදා පූජා කරනවා. කැමති ඇත්තන්ට ඉතින් ඒ පින්කමට දෙසැම්බර් 8 වෙනිදා උදේ 9 වෙනකොට වෙලිහුල්ලොය නිගදාය විදසුන් සෙනසුනට පුවක්ගහවෙල එන්නට පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම Facebook ඔස්සේ මේ වෙලාවේ සම්බන්ධ වෙන අපේ කල්යාණ මිතුරියන්ට සඳහන් කරන්නට ඕනේ 16 වෙනිදා 3 වෙනිදා දක්වා මම ඇමරිකාවේ වර්ජිනියා සහ වොෂින්ටන් ආශ්‍රිතව ධර්ම දේශනා පවත්වනවා. මේ මාසේ ඒ කාලේ ඔබේ හිත මිතුරන් මේ පළාත්වල ජීවත් වෙන අයට දැනුම් දෙන්න පුළුවන්. 24 වෙනිදා සිට 29 වෙනිදා දක්වා නිව්යෝර්ක් නුවර සැටන් අයිලන්ඩ් විහාරස්ථානයේ ඒ වගේම තවත් නිව්යෝර්ක් මහා විහාරයේ සහ තවත් විහාරස්ථානයක ධර්ම දේශනා පවත්වනවා. නිව්යෝර්ක් සහ ඒ ආසන්නම තියෙන අනෙක් සිටි එක මොකද? නිව්ජර්සි විහාරස්ථානයේ
නිව්ජර්සි විහාරස්ථානයේ ධර්ම දේශනා පවත්වනවා. ඒවට අපි ආරාධනා කරනවා නිව්යෝක් නුවර සහ නිව්ජර්සි නුවර සිටින අයටත් ඒ වගේම වොෂින්ටන් සහ වර්ජිනියා වල සිටින අයටත් ඒ ධර්ම දේශනා සඳහා සහසම්බන්ධ වෙන්නට කියලා අපි බලනවා. උපරිම ධර්ම දේශනා ප්‍රමාණයක් සජීවී විකාශනයක් සිදු කරන්නටත් ලංකාවේ සහ වෙනත් රටවල් වල ජීවත් වෙන පිරිස වෙනුවෙන් මේ හොඳ පින්කමක් සිදු කරගත්තා. අපිට තව බොහෝ පින්කම් අපේ ජීවිතේ කරගන්න තියෙනවා. ඒ වගේම අපි හැම වෙලාවකම හිතේ තියන් ජීවත් වෙන්න ඕනේ. අද එයි මරු තින්කර ගන්නේ කෙලෙසද සෙත මරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු අප වන්නේ කුමටද කුසලද කම්මැලි වන්නේ. අපි හැම දවසකම පිනක් කරද්දී හිතන්න ඕනේ මේ මගේ අන්තිම පින්කම වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ පින්කම ලස්සනටම කරනවා. ඒ වගේම හැම දවසක් උදා වෙද්දිම අපි හිතන්න ඕනේ මේ මගේ අවසාන දවසද දන්නේ නැහැ. ඒ නිසා මේ දවස මම වඩා යහපත්ව, වඩා නිවැරදිව, වඩා උසස් විදියට ජීවත් වෙන්න ඕනේ. වහ සීලයක්, සමාධියක්, ප්‍රඥාවත් දියුණු කරගන්න. අන්නේ සඳහා අපේ බෞද්ධ පිරිස අදිෂ්ඨාන පූර්වක හැඟීමක් ඇති කරගන්නට කියලා මා මෙහිදී ඔබට සිහිපත් කරනවා. ඉතින් මෙච්චර වෙලා බුද්ධ වන්දනා කරලා කටිනානිසංස නාගිකා ප්‍රදානය අසුරු කරගෙන ශ්‍රවණය කරලා රැස් කරගත්ත සියලුම පින් කුසල් සුරංගිනෝන මහත්මියගේ නමින් මියගිය ආදරණීය මෑණින් වහන්සේටත් ගුණතිලක මහත්මයා නමින් මියගිය ආදරණීය පියාණන් වහන්සේටත් ඒ අතුළු කොටේ පරම්පරාවල මියගිය ඥාතීන්ට විශේෂයෙන්ම අපේ දායක සභාවේ පින්වත් දායක මව්පියන් වෙනුවෙන් ඒ ඇත්තන් නමින් මියගිය සියලු දෙනාට මගේ ලොකු ස්වාමීන් වහන්සේට අපවත් වී වදාළ අපුගමාරි ජෝතිසාන් වහන්සේට මගේ නමින් මියගිය සියලු ඥාතීන්ට රට වෙනුවෙන් දිවිසිදු අපේ වීරෝදාර රණවිරුවන්ට අපිට මේ භවයේ සසර ගමනේ හමුණු සියලු නෑයන්ට කටිනයක් පූජා කිරීමෙන් ලැබපු මේ සියලු ආනිසංසත් වේවා. ඒ ආනිසංසත්පත් කරගෙන ඒ ඇත්තෝද සත්පුරුෂ ඇසුරුම ලබත්වා, කල්යාණ මිත්‍ර ඇසුරුම ලබත්වා, සද්ධර්මයම අසත්වා, උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය මෙවර කඨින වර්ෂ පූජාවේ ප්‍රධාන ආයකත්වයක කටයුතු කරපු පෙසදහවත් සුරංගිනෝන මහත්මියට එම මහත්මානන්ත දියමේ ඇතුළු කොට ඒ පවුලේ සජීවත්ව සිටින නෝන මහත්මියගේ ඥානන් වහන්සේට, මහත්මානන්ගේ ආදරණීය මෑණින් වහන්සේට, දියණියට, පවුලේ පින්වත් පිරිසට, මේ කඨින පින්කමට උදව් කරපු අපේ දායක සභාවේ පින්වත් පිරිසට, මේ ගමේ දුවදරුවන්ට, වැඩිහිටියන්ට, ඒ වගේම මේ පින්කමට වචනකින් හරි සම්බන්ධ වෙන්න විවිධ පළාත් වලින් ආපු ගියපු උදව් උපකාර කරපු, ඒ වගේම මේ පින්කමට අපකාර කරපු ශ්‍රමය ධනය කැප කරපු සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. අද ජන්මදිනය සමරනවා අපේ දායක සභාවේ ගරු ලේකම්තුමාගේ පුතුණුවන්ගේ බිරිඳ අපේ දර්ශනී මහත්මිය. එතුමියට සුබ උපන් දිනයක් පින්සම හේතු වේවා. ඉතින් නොවැම්බර් මාසේ තමයි අපේ මහසෑ රදුන් චෛත්‍ය රාජානන් වහන්සේ අපේ බණ්ඩාර මැතිතුමා ඉදිකරලා ශාසනයට පූජා කරේ එතුමාගේ ධන පරිත්‍යාගයෙන්. ඉතින් අද එතුමා උදෑසන කිරි ආහාර පූජාව, තිස්සංජන පූජා ඒ මහසෑරද උදෙසා පූජා කරා. එතුමාටත් එතුමාගේ ප්‍රිය බිරිඳ අපේ ආයතනෝන මහත්මිය ඇතුළු කොට සියලුම දෙනාටත් ඒ දුවා දරුවන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. මේ උතුම් පින්කම් වලට සහභාගී වන ආපු ගියපු අපේ සියලුම අපේ මේ සේනානායක මෑණියෝ ඇතුළු වයෝ වෘද්ධ ගුණ වෘද්ධ අපේ වැඩිහිටි මව්පියවරුන්ට, අපේ රංජිත් මහත්මයා ඇතුළු සියලුම සත්පුරුෂ අපේ දායක කාරකාදීන්ට, මේ ස්ථානෙට ආපු නාපු සියලු දෙනාට, අපේ දායක සභාවේ සියලු දෙනාගේ දුවා දරුවන්ට, ඒ පවුල් වල ඇත්තන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. බණ අහන්න ආපු, Facebook තුලින් බණ අහපු ඔබට
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. රටට දැයට සමයට හොඳක්ම වේවා, සෙතක්ම වේවා. සියලුම දෙවිවරු මේ පින් අත් කරගෙන අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් බරමනාට දෙවි දේවතාවුන්ට නියගිය සියලු නෑයන් නිවිසපාරමී වේවා. මේ භව ගමනේ ඊටාම ඉක්මනින් නිමා කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නටත් එතෙක් සත්පුරුෂයසුර කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්නටත් උපදින හැම භවයකම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලබන්නටත් මේ පින් කුසල් පාරමී වේවා. වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිවනම සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අවසාන වශයෙන් ඔබ හැම දිනාට නිවනම අවබෝධ වේවා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහනෝ සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. වන්දනා කරගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනකටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම උදා වේවා.